පැතිකඩ. සුබ උදෑසනක් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග. අද දෙසැම්බර් 18 වෙනිදා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය. විදේශ රැකියාවන් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය පිරිස COVID-19 අභියෝගයත් සමග ආපසු මව් රටට එමින් ඉන්නවා. මේ පිරිස පිළිබඳව විශේෂ අවධානය යොමු විය යුතුයි. මේ නිසාම අද ජාත්‍යන්තර සංක්‍රමණික දිනයේ පැතිකඩ සංවාදය සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මැතිතුමාට. සුබ උදෑසනක් රන්දෙනිය මැතිතුමනි. සුබ උදෑසනක්. මම මුලින්ම අහන්න කැමති තාමත් මේ මොහොතේ ලංකාවෙන් විදේශ රැකියාව සඳහා පිරිස පිටත්ව යනවද? විදේශ රැකියාව සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් වීම ඇත්ත වශයෙන්ම අදටත් සිද්ධ වෙනවා. අපි දන්නවා මාර්තු මාසෙදි තමයි මේ COVID-19 වසංගතය ලංකාවේ පැතිරීම ආරම්භ වෙන්නේ. ඒ වෙලාවේදී ජාතිකව ගත්තු වැඩපිළිවෙලක් විදිහට යම් ප්‍රමාණයකට අපි සීමාවල් පැනෙවුවා. නමුත් යම් කිසි කාලයක් ඒ තත්ත්වයේ තිබුණා වුණත් ඒ තත්ත්වය අද වෙනකොට සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා රැකියාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට විදේශගත වීමට අවශ්‍ය කරන සම්පූර්ණ පහසුකම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට ලබා දෙමින් සිටිනවා. ඒ වගේම විදේශ රැකියාව ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා සිටින කාර්යාංශය විසින් බලපත්‍ර ලබා දෙන ලද රැකියා බලපත්‍ර ලාභීන් සැලකිය යුතු පිරිසක් සක්‍රියව මේ අවස්ථාවේදී විදේශ රැකියා අභ්‍යර්ථු ලබා ගැනීමෙන් නිසි අවසරය සහිතව ශ්‍රී ලාංකිකයන් පිටත් කිරීමේ වැඩ කටයුතු වල නියුක්ත වෙනවා. අපිට මතකයි 17000ක් 18000ක් වගේ පිරිසක් මාසෙකට ලංකාවෙන් පිටත් වුණා අපි ගත්තොත් 2019 මැද වගේ කාලේ ගත්තොත්. ඔව්. මේ වෙනකොට තත්ත්වය කොහොමද? කොච්චර වගේ පිරිසක් මාසෙකට පිටත් වෙනවද? දැනට තියෙන තොරතුරු දිහා බලපුවාම දෛනිකව සාමාන්‍යයෙන් උපරිමය 100ක් විතර වෙන්න පිටත් වෙන තත්ත්වයක් තියෙනවා. සමහර දවස්වලදීත් ඒ තත්ත්වයක් නැහැ. ගුවන් යානා පිටත් වීම පියාසර කිරීම පිළිබඳ තියෙන සීමාවනුත් එක්ක සාමාන්‍යයෙන් අපි හිතනවා මාසෙකට අඩුම වශයෙන් 2500ක 3000ක පිරිසක්වත් අපිට පිටත් කර ගැනීමේ හැකියාව තියෙයි කියන එක මේ තත්ත්වය ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය වෙනවා. ඒ තමයි ලෝකේ බොහෝ රටවල් COVID-19ට අනුගත වෙමින් තම ගුවන් තොටුපළ ක්‍රියාකාරකම් මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සම්බන්ධ කරන යෙදවුම් යොදවලා මහජන සංක්‍රමණය සඳහා ඉඩ ප්‍රස්ථා සපයමින් සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවත් මේ මොහොත වන විට වැඩ කටයුතු කරමින් සිටින්නේ සංක්‍රමණය සඳහා අවශ්‍ය කරන උපරිම පහසුකම් සැපයීම කියන කාරණයත් එක්ක. කොයි රටවලටද දැන් යන පිරිස යන්නේ? කොයි රටවලද රැකියා ඔවුන්ට ලැබිලා තියෙන්නේ මේ මොහොතේ? අපිට තියෙන තිබිච්ච හොඳම කලාපය සහ තියෙන දැනටත් තියෙන හොඳම කලාපය තමයි මේ මැදපෙරදිග කලාපය. එතකොට මැදපෙරදිග කලාපයේ රටවල් කීපයක් විශේෂයෙන්ම එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය, ඒ වගේම ඕමාන් රාජ්‍ය, ඒ වගේම සෞදි අරාබිය මේ රටවල් දැනට ශ්‍රී ලංකාවත් එක්ක ශ්‍රමිකයන් ලබා ගැනීමේ කටයුතු වල නියුක්ත වෙනවා. ඒ වගේම කටාර් රාජ්‍යයත් අපිට නොබෝ දිනකින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර දක්වාවි. කොරියාවත් එක්ක තියෙන රටවල් දෙක අතර තියෙන ගිවිසුම අනුව කොරියාවට රැකියාව සඳහා පිටත් කිරීමත් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම කොරියාවට රැකියාව සඳහා පිටත් කරවීම සිද්ධ වෙන්නේ දෙවැනි වතාවට රැකියාව සඳහා යන අයට. පළවෙනි වතාවට රැකියාව සඳහා යන අය සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී කොරියාව විසින් රටවල් 16ටම පොදු තීන්දුවක් දැනුම් දීමට නියමිතයි. ඒ තීන්දුවෙන් පස්සේ මුලින්ම රැකියාව සඳහා යාමට සුදුසුකම් ලැබලා තියෙන අයට අවස්ථාව ලැබීම සිද්ධ වෙනවා. රන්දනේ මැතිතුමනි, කාලයක් විදේශවල සේවය කළ ලංකාවට වටිනා විදේශ විනිමය එවපු පිරිස දැන් ආපහු ලංකාවට එමින් ඉන්නවා. ඔවුන් මුහුණ දීලා තියෙන ඒ රටවලදී මුහුණ දෙන අභියෝගات එක්ක කොච්චර විස්තර පිරිසක් දැන් වෙනකොට 2020 මුල ඉඳලා බැලුවොත් කොයි වගේ පිරිසක් සංඛ්‍යාත්මකව ඇවිල්ලා ඉන්නවද ආපහු ලංකාවට? ඔව්, ඇත්තටම දැන් අපි මේ අද දවස ගත්තොත් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය ඇත්තටම අපි ශීර්ෂ මාධ්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා.
මේ අවස්ථාව ශ්‍රී ලංකා විදේශ වාණිජ්‍ය කාර්යාංශයට ඒ වගේම අපිත් එක්ක වැඩ කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානය විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ අමාත්‍යාංශය කියන මේ ආයතන සියල්ලම ඒකාබද්ධව විදේශ රැකියා ක්ෂේත්‍රය COVID-19 සමග නැවත යථා තත්ත්වයට නගා සිටුවීම සඳහා ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරමින් සිටින අවස්ථාවේදී මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් දැන් මේ తত্ত্বය තමයි අපි මුහුණ දෙන ඊටාම ටිකක් අමාරු එහෙත් අපි ගොඩක් මහන්සි වෙන්න ඕන తত্ত্বය තමයි මේ ආපසු පැමිණීම කියන කාරණය. එතකොට රැකියාව සඳහා විදේශගත වෙච්ච ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව කාරණා තුනක් උඩ තමයි මේ අහපව් එන්නේ. ප්‍රධානම කාරණය ඇත්තටම තමුන්ගේ කොන්ත්‍රාත් කාලය ඉවර වීම. දැන් අපි දන්නවා අවුරුදු දෙකකට තමයි මේ කොන්ත්‍රාත් කාලය. සමහර අවස්ථාවලදී අවුරුදු 3ක් වෙන්න පුළුවන් කොන්ත්‍රාත් කාලය. කොරියාවේ අවුරුදු 3යි අවුරුදු 4යි මාස 10යි කොන්ත්‍රාත් කාලය. ඒ අතර මැද හම්බෙන නිවාඩු නිසා ආපසු පැමිණීම සිද්ධ වෙනවා. ඒතර මේ කොන්ත්‍රාත් කාලය ඉවර වීම කියන කාරණේදී අපි බැඳෙනවා කොන්ත්‍රාත් එක ඉවර වෙච්ච කෙනා ආපසු ගෙන්වා ගැනීමටත් ඒ වගේ මේ රටත් බැඳෙනවා මේ ගිවිසුම අනුව කොන්ත්‍රාත් කාලය ඉවරුණාට පස්සේ අනිවාර්යයෙන්ම සේවා යෝජකයා විසින් දෙන ලද ගුවන් ටිකට් පත සහ පාරිතෝෂික සහිතව තමාගේ ශ්‍රමිකයාව තමාගේ ඒ පුද්ගලයාගේ මව් රටට පිටත් කරවීම කියන. එතකොට මේ ගිවිසුම්ගත බැඳීමක් තියෙනවා අත් වශයෙන්ම කොන්ත්‍රාත් කාලය ඉවර වෙච්ච කෙනා සම්බන්ධයෙන්. ඒක නීත්‍යානුකූල බැඳීමක්. යවන ලද රටත් ගෙන්වාගත්තු රටත් කියන රටවල් දෙකම ඒ රටවල් දෙක අත්සන් කරපු ගිවිසුම් මට්ටමින් සහ ඒ සේවා යෝජකයන් සහ සේවකයන් අත්සන් කරපු ගිවිසුම් මට්ටමිනුත් බඳවා ගැනීම සහ ගෙන්වා ගැනීම කරපු ඒ ආයතන මට්ටමින් අත්සන් කරපු ගිවිසුම් වලත් ඉතා පැහැදිලිව අන්තර්ගත වෙනවා මේ පුද්ගලයාව ලංකාවට එවන්න ඕනයි කියන එක. ඒ නිසා අපි සෑම උත්සාහයක්ම දරන්න ඕන ගිවිසුම් අවසන් වෙච්ච අයව හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීම. ඒකට ඒකට බාධකයක් විදිහට ඇති වුණේ මේ අවුරුද්ද ඇතුළතදී COVID-19 කියන වසංගතය. නමුත් මාර්තු අප්‍රේල් මැයි කියන මාසවලදී මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්නට සමත් වුණා ලංකාවට ගෙන්වා ගැනීම. එතකොට දැන් ගත්තොත් සාමාන්‍යයෙන් ගත්තොත් මේ සංඛ්‍යාව මේ වෙනකොට එන්න ඕනයි කියපු ගාන ගත්තොත් 75000ක් 80000ක් විතර වෙනවා. ඒකෙන් විගමනික ශ්‍රමිකයෝ කියන අය 25000යි 26000යි අතර ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා සිටිනවා. එතකොට තවත් 50000ක් විතර විදේශ රටවල සිටිනවා මේ මැද පෙරදිග සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කම්කරු අංශ පවත්වාගෙන යනු ලබන තානාපති කාර්යාල සහ ආයතන 16ක් තුල රටවල් 14ක ආයතන 16ක සංඛ්‍යා දිහා බලපුවාම අති බහුතරයක් ලක්ෂ 10කට මිලියනයකට ආසන්න ශ්‍රමික ප්‍රජාවක් රාජකාරී කටයුතු කරන රටවල් දිහා බලපුවාම මේ ප්‍රමාණය තමයි ඉන්නේ. එතකොට මෙතන තියෙන හොඳ තත්ත්වය තමයි ඇත්තටම මේ COVID-19 නිසා එන්න ඕනයි කිව්ව පිරිස ඊටාම සුළු ප්‍රමාණයක්. COVID-19 නිසා බයයි අපි ගෙදර යන්න ඕන කිව්ව පිරිස. එතකොට COVID-19 නිසා බය ඇති වෙලා ගෙදර යන්න ඕන කිව්ව පිරිස ඊටාම කුඩා පිරිසක් වෙනවා වගේම COVID-19 නිසා ඒ රටවල් වල තිබුණු සේවා ස්ථානවල සේවා අවශ්‍යතාවය අවම වීම නිසා අපි කියනවා මේ පාඩුවක් ලැබුවයි කියලා සමහර ආයතන එවැනි තත්ත්වයක් තුල රැකියාව සේවා කාලයට පෙර අවසන් කරන්න සිද්ධ වෙච්ච අයගේ ප්‍රමාණයත් ඉතාම අඩුයි. ඒවා ලොකු සංඛ්‍යා නෙමේ. රන්දිනී මෙතුමනි අපි මේකේ අවබෝධයක් ගමු. මේ වෙනකොට සාමාන්‍යයෙන් කොපමණ පිරිසක් ලංකාවෙන් එළියේ රැකියාව සඳහා ගිහිල්ලා ඉන්නවද? සංක්‍රමණිකයෝ කොච්චර ඉන්නවද ලංකාවෙන් එළියට ගිය සමස්ත පිරිස? ඔව්. දැන් ඒකත් හරීම මේ සංඛ්‍යා විද්‍යාව කියන්නේ මේ උත්තරයක් දුන්නාම ප්‍රශ්න 50ක් විතර ඇති වෙන එකක් නේ මේ සංඛ්‍යා විද්‍යාව. ඉතින් මේ ඒවට හොඳ කියමනුක් තියෙනවා අපි ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලවල කියනවා මේ ස්ටැටිස්ටික්ස් කියන්නේ මොනවයිද කියලා ඒවා අපි කතා කරන්න ඕනේ නැහැ. නමුත් දැන් අපි කිව්වොත් එහෙනම් එකපාරට ඒ ඉලක්කම දැන් මම කියනවා ලක්ෂ 8ක් කියලා. එතකොට ඒකත් පුදුම එළවෙන සුළු උත්තරයක් වෙනවා. එච්චර දෙහෙනම් ඉන්නේ කොච්චර ශ්‍රී ලාංකිකයෝ ඉන්නවද කියලා. දැන් මෙතන දැන් මේවා අපි නිකන් ලියා ගන්න ඕන අපි. හදලා කියන්නේ ඒවට දේවල් එකතු කරලා තමයි කියන්න වෙන්නේ. දැන් මැද පෙරදිග කලාපය ගත්තාම
අති බහුතරයක් අපේ අය ඉන්නවා. අපි ඉතා පැහැදිලිව කියනවා ලක්ෂ 7යි 8යි සංඛ්‍යාවක් මැද පෙරදිග රටවල් වල අපේ ශ්‍රී ලාංකිකයෝ රස්සාවල් කරලා ඒ අය හම්බ කරන සල්ලි ලංකාවට එවලා ලංකාවේ විදේශ විනිමය බවට පත් කරන විනිමය ආදායම් වල 90%ක ප්‍රතිශතය දරන්නේ මේගොල්ලෝ කියන එක. ඒක තමයි කතාව. ඊට පස්සේ නැගෙනහිර ආසියාව පැත්තේ කොරියාව, ජපානය, මැලේසියාව, ඊට පස්සේ මේ පැත්තෙන් පල්ලෙහායි මාලදිවයින, අර පැත්තෙන් ඈත පෙරදිග ඊට පස්සේ යුරෝපයේ රටවල් ඒව ඔක්කොම එකට එකතු වුණාම මිලියනයයි 0.2ක්. ඒ කියන්නේ ලක්ෂ 12ක් විතර අපිට ගණන් ගණනවා ඒ රටවල් වල තියෙන ආගමන විගමන දත්තත් එක්ක අරගත්තු තොරතුරු නිසා. ඒ කියන්නේ ආගමන විගමන ඒ රටවල් වල ආගමන විගමන තොරතුරු පද්ධතියෙන් නිස්සාරණය වෙච්ච තොරතුරුත් එක්ක ගත්තාම මෙතන මිලියන 1.2ක් කියනවා. නමුත් ලෝකේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ රස්සාවල් කරනවානේ. එතකොට නිකන් ඉන්න බෑනේ. එතකොට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ගත්තාම මිලියන 2ක් විතර වෙනවා. එතකොට මේ ඔක්කොම සංක්‍රමණිකයෝ තමයි එහෙම ගත්තාම. එතකොට රැකියා කෙටි කාලීන නැත්නම් කොන්ත්‍රාත් පදනමට රැකියා සඳහා ගිය සංක්‍රමණික අය ඉන්නවා. දීර්ඝ කාලීන කොන්ත්‍රාත් පදනමට රැකියා සඳහා ගිය අය ඉන්නවා. කෙටි කාලීන නිවාඩු වලට ගිය අය ඉන්නවා. මේ ආදි වශයෙන් විශාල සංක්‍රමණිකයෝ රාශියක් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෝ රාශියක් විදේශ රටවල ඉන්නවා. ඒතකොට ඒ ඉන්න අය අතරින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැක්ම බැල්ම සහ වගකීම තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අරගෙන රැකියාව සඳහා ගිය අය. එතකොට ඇයි ලියාපදිංචිය ගන්න ඕනේ? අපේ ලංකාවේ තියෙන 1985 පනත අනුව ඒ පනතේ පැහැදිලිව සඳහන් වෙනවා එක ශ්‍රී ලාංකිකයෙක් යනවා නම් යම්කිසි රටකට රැකියාවක් කරන්න ඒ කෙනා ලියාපදිංචි වෙන්න ඕන කියලා. ඒ රැකියාවක් කරන්න යන එක්කෙනා තහවුරු කරන්න ඕන මම යන්නේ රස්සාවකට කියලා ඒ අදාළ සේවා යෝජකයා විසින් දෙන ලද රැකියා ගිවිසුම අපට ප්‍රදර්ශනය කරලා. එතකොට දැන් එහෙම රැකියා ගිවිසුමක් සහිතව රැකියාවට ගිය අයගේ ප්‍රමාණය තමයි අපි මේ දැන් කතා කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බැල්මට එහෙම නැත්නම් වගකීමට හසු වෙන ජන සංඛ්‍යාවක් විදිහට මිලියනයක් විතර ප්‍රජාව. මිලියනයක් කියලා කියන්නේ මිලියන් 21ක් ඉන්න රටක විශාල ප්‍රතිශතාත්මකව බැලුවාම විශාල ප්‍රතිශතයක් මිලියනයක් කිව්වත් ඔබ කලිනුත් කිව්වා මිලියන් 2ක් විතර ශ්‍රී ලාංකිකයෝ එළියේ ඉන්නවා කියන කාරණේ. එතකොට මේ සැලකිය යුතු පිරිසක්. මේ පිරිස මේ මොහොතේ අභියෝගයන්ට මුහුණ දී ඉන්නවා. ඒක හරි පැහැදිලි. ඉතාලිය වෙන්න පුළුවන්, කොරියාව වෙන්න පුළුවන්, ජපානය වෙන්න පුළුවන් අභියෝග තියෙනවා. මේ සංක්‍රමණික දිනය සමරන මේ මොහොතේ අපි මේ සංක්‍රමණිකයෝ ගැන ඔවුන් පිළිබඳව තියෙන ගිවිසුම්, සංක්‍රමණික නීති, ඊළඟට ද්විපාර්ශ්වික එකඟතා මේවා එක්ක අපිට මොනවද ඔවුන්ට සහන වශයෙන් කරන්න පුළුවන් දේවල් තියෙන්නේ? මේක තමයි ඇත්තටම මේක ජාත්‍යන්තර කතිකාව විගමනික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ ජාත්‍යන්තර සමාජ කතිකාව වෙලා තියෙන්නේ ඒ අයගේ සුරක්ෂිත භාවය සහ ඔවුන්ගේ ආර්ථික සමාජීය අභිවෘද්ධිය නගා සිටීම සම්බන්ධයෙන් පිටත් කිරීමේ රටවල් වල වගකීම කියන කාරණය. එතකොට අපි පිටත් කිරීමේ රටක් විදියට ශ්‍රී ලංකාව මේ වගකීමට බැඳෙනවා. එකක් අපේ පනත අනුව, දෙවෙනි එක ජාත්‍යන්තර පිළිගත් සම්මුතීන් වලට අපි අත්සන් කරලා තියෙනවා විගමනික ශ්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතියට අපි අත්සන් කරලා ඒකේ පාර්ශවකරුවෙක් හැටියට අපි ඒක ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින රටක් විදිහට ඒ අනුව තමයි අපේ රටේ තියෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ඒකාබද්ධව විගමනික ප්‍රජාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් එළිදැක්වුවා. ඒ විගමනික ප්‍රජාව වෙනුවෙන් එළිදක්වපු ජාතික ප්‍රතිපත්තිය නැවත යාවත්කාලීන කරලා එය අලුත් කරලා අලුත් දේවල් එකට එකතු කරලා තවදුරටත් ඒක සංවර්ධනය කරලා ක්‍රියාත්මක කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආපසු පැමිණීම සහ ආර්ථික සමාජ අන්තර්ග්‍රහණය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් හදන්න විදේශ රැකියා ශාස්ත්‍රයට සහයෝගය ලබා දුන්න කාර්යාංශයට සහ අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් ඉතාම ඉහළ බර තැබීමක් සිද්ධ කරපු වැඩපිළිවෙලක් තමයි මේ ආපසු පැමිණිය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය. ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග මේ COVID-19 සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාර සැලැස්ම හැටියට ජාතික සැලැස්මක් අනුමත කරලා තියෙනවා. ඒ සැලැස්ම තුලත් ආපසු පැමිණීම, ගෙන්වා ගැනීම සහ ගෙන්වාගත් අය සම්බන්ධයෙන් රටක් විදියට අපි කළ යුතු දේවල් පිළිබඳව
actions නැත්නම් ක්‍රියාකාරකම් රාශියක් අපි පෙළගස්සලා තියෙනවා. ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සහ වෙළඳපොළ විවිධාංගීකරණය සම්බන්ධයෙන් තියෙන අපගේ අමාත්‍යාංශය ට අනුබද්ධව නැත්නම් අමාත්‍යාංශය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ලගේම ඉන්න 1000කට ආසන්න සංවර්ධන නිලධාරීන්ට මේ ආපසු පැමිණි අයගේ පවුල් නිරීක්ෂණය, ඒ පවුල් වලට අවශ්‍ය ආර්ථික සමාජීය පහසුකම් සැපීමට අවශ්‍ය සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම පවුල් වල දරුවන්ගේ රැකවරණය සම්බන්ධයෙන් තියෙන රැකවරණ සැලැස්මක් පවුල සමග ඒකාබද්ධව, ඒ කියන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින් නිර්මාණය කරලා ක්‍රියාත්මක කිරීම සහ පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගැනීම කියන කාරණයට වැඩ කටයුතු දැන් කරමින් පවතිනවා. මේ අනුව ලංකාවට ගෙන්වාගත්තු ශ්‍රමිකයින් නිරෝධායනය වන අවස්ථාවේදීම නිරෝධායන මධ්‍යස්ථානවලට අපි සමීක්ෂණ පත්‍රිකාවක් යවලා එම සමීක්ෂණ පත්‍රිකා 13000කට අධික සංඛ්‍යාවක් දැනට එකතු කරගෙන ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයේම ඒ කරපු ඒ තොරතුරු පත්‍රිකා සම්බන්ධ දැන් වැඩ කටයුතු ඒ වගේ තියෙන තොරතුරු නිස්සාරණය කරගනිමින් සිටිනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව කුමක්ද කියන එක. ඒතකොට අපි බලාපොරොත්තු යම්කිසි ප්‍රමාණයක් ඒ අයට හඳුන්වා දුන්නා. ඒ හඳුන්වා දුන්නු බලාපොරොත්තු වලදී ඒගොල්ලෝ ලබා දුන්නේ අපිට වැඩිම පිරිසක් අපිට ලබා දීලා තියෙනවා ඒ නැවත තමුන්ගේ රැකියා ස්ථානයට යන්න ඕනයි කියන එක. නැවත වෙනත් රැකියාවකට විදේශගත වෙන්න ඕනයි කියන එක සහ යම්කිසි පිරිසක් අපිට දැනුම් දීලා තියෙනවා මේ අතර ඒ අයට නැවත රැකියාවකට යන්න අවශ්‍ය නැහැ, පිටරටට ලංකාව ඇතුලේ ජීවනෝපාය මාර්ගයක් නිර්මාණය කරගන්න අවශ්‍යයි කියන එක. ඒතර මෙන්න මේ කාරණා තුන ගැන තමයි අපි මේ මොහොතේදී ආපසු පැමිණි අය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්නේ. මේක වැදගත්. මේ පිරිස සම්බන්ධයෙන් අපි කටයුතු කරන්නට කොච්චර බර තියෙනවද? වෙනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මේ සංක්‍රමණික සේවකයෝ හිටපු රටවල් වල තානාපති කාර්යාලවල සැලකිය යුතු කාර්යභාරයක් ඉෂ්ට කරා. ඒක අඩු කළා තියනවද? ස්කේල් ඩවුන් කළා තියනවද? අවශ්‍ය මොහොතේ එහෙම කිරීම සාධාරණයි. මේ පිළිබඳව අපි කතා කරමු විරාමයෙන් අනතුරුව. අතිකඩ විදේශ රැකියාවල නියුතු වෙලා ඉඳලා ලංකාවට COVID-19 අභියෝගයත් එක්ක පැමිණි පිරිසට ඔවුන්ගේ හැකියාව පිළිබඳ සහතික ලබා දීම, ඔවුන්ගේ හැකියාව තහවුරු කිරීමේ ලේඛන ලබා දීම ඉතාමත්ම අවශ්‍යයි ජීවිත ඉදිරියට ගෙන යාම සඳහා. අනිත් අතට මේ පිරිස රටට විශාල විදේශ විනිමයක් උපයපු පිරිස. ඒ නිසායි අද ඔවුන් ගැන අපි රටක් හැටියට විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි. අද අපේ ආරාධිතයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගල රන්දනිය මැතිතුමා. රන්දනිය මැතිතුමනි, මෙවර අයවැයෙන් ප්‍රකාශ කළා තිබුණා විදේශවල ඉඳලා මුදල් එවන අවස්ථාවේදී ප්‍රේෂණය කරන අවස්ථාවේදී ලංකාවට සාමාන්‍යයෙන් ගෙවන ඩොලරයකට ගෙවන මිලට වඩා රුපියල් 2ක මිලක් රුපියල් වලින් ගෙවන්න අයවැය යෝජනා කළා තිබුණා. මේක අපේ විගමනික ශ්‍රමිකයෝ මේ පිටරට වැඩ කරන අය මේ අයට අවබෝධය තියනවාද? මේ කටයුතු කොයි කාලේ වගේ පටන් ගනීද? කොහොමද තත්ත්වය? ඔව් 2021ට තමයි මේ අයවැය අපි සම්මත කරගෙන තියෙන්නේ. එතකොට රජය විසින් අනුමත කරපු නැත්නම් සම්මත වෙච්ච 2021 වර්ෂය සඳහා වන අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ චක්‍රලේඛන මේ අවස්ථාව වන විට සකස් කරමින් පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයටත් අයවැය සම්බන්ධයෙන් තිබිච්ච යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන වැඩ කටයුතු මොනවද කියන එක. නැත්නම් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය විසින් සිදු කළ යුතු පියවරයන් මොනවද කියන එක පිළිබඳව ජාතික අයවැය අංශය විසින් විමසලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැන් මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අනුව මේ කාරණයක් ලංකාවේ සියලුම බැංකුවලට, ඒ වගේම මූල්‍ය ආයතන ලංකාවට මහ බැංකුවේ අනුමැතිය ඇතිව විදේශ ප්‍රේෂණ නැත්නම් විදේශ මුදල් ගෙන්වා ගත හැකි සියලුම ආයතනවලට ඉදිරියේදී මේ චක්‍රලේඛය නිකුත් වේවි. ඒ එවන මුදල් වලට රජය විසින් එකතු කරන මුදල කොපමණද සහ ඒ එකතු කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. දැන් මේ යෝජනාව ඇත්තටම මේ අයවැය යෝජනාවලදී අතිගරු ජනාධිපතිතුමා සමග ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශය සාකච්ඡා කරපු අවස්ථාවේදී එතුමා අහපු ඍජු ප්‍රශ්නයක් තමයි මොකද්ද වැඩපිළිවෙල වැඩිපුර විදේශ විනිමය අපගේ ශ්‍රමිකයින් හම්බ කරන සල්ලි වැඩිපුර ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මොකද්ද අපේ යෝජනාව කියන එකට. එතකොට කාර්යාංශයේ විදිහට අත්වසෙම අපි යෝජනා කළේ
අපි මේ ඇප්‍රිසියේෂන් එකක් ඒ කියන්නේ අගය කිරීමක් වැඩි අගය කිරීමක් මේ මුදල් එවන අය සම්බන්ධයෙන් සිදු කරන්න ඕනයි කියන එක. එතකොට අපිට පුළුවන් අපි යෝජනා කරපු කාරණේ ඇතුලේ තිබුණේ රජය විසින් යම්කිසි මුදලක් එකතු කරනවා වගේම අපි මේ මුදල් වැඩිපුර එවපු අයට යම්කිසි මාස 3කදී මාස 6කදී අවුරුද්දකදී තමුන් මුදල් එවන ප්‍රමාණය වැඩි කරන අයට යම් වරප්‍රසාද ආර්ථික සමාජීය වරප්‍රසාද ලබා දීම ඒ අයට ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති කිරීම මේ අයවත් ආර්ථික විරුවන් හැටියට පිළිගැනීම සඳහා වන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හරහා තමුන් හම්බ කරන සල්ලි ලංකාවට එවන එක ගොඩාක් වැදගත් කාරණයක් බව ඒ අයට ඒත්තු යනවා. ඒ වගේම සෑම කෙනෙක්ගේම කැමැත්තක් තියෙනවා තමුන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉටු කරගත්තා වුණත් සෑම කෙනෙක්ටම තියෙන සමාජීය වගකීම කියන කොටසක් මේ මානවයා සතුව ඔහුගේ මනෝ සමාජීය సంతානය තුල ඒ මනෝ සමාජීය సంతානය තුල තියෙන සමාජීය වගකීමේ කොටසට එකතු වෙන එකක් තමයි මම මගේ මව්බිමට කොච්චර උදව් කරාද කියන එක. ඒකට අපි කියන්නේ මව්බිමට නැත්තම් ජාතියට ඇලුම් කරන, ඒ කියන්නේ ශ්‍රී ලාංකීය ජාතියට ඇලුම් කරන විගමනික ශ්‍රමිකයෙක් බිහිවීම කියන කාරණේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට ශ්‍රී ලාංකීය ජාතියට මව්බිමට ඇලුම් කරන විගමනික ශ්‍රමිකයෙක් බිහි කිරීම සඳහා වන වැඩසටහනේදී ශ්‍රී ලංකා විදේශ අනුමති කාර්යාංශයේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ තාම පැහැදිලි අතිශය වැදගත් කාර්යභාරයක් රාශියක් තියෙනවා 2021 වර්ෂයේදී සිද්ධ කරන්න. දැන් මෙතෙන්දි තමයි අපිට මේ වැදගත් කාරණය මතුවෙන්නේ. මොකද විදේශවල රැකියා කරපු පිරිස ඇත්තටම කාටවත් කරදරයක් නැතුව හම්බ කළා තමන්ගේ පවුල් නඩත්තු කරන අතරම ඔබ කිව්වා වගේ රටට මුදල් එව්වා. දැන් ඒ අයට සහන අවශ්‍ය වෙලාවම. එතකොට මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් රැකියා කරන වැඩි පිරිසක් හිටපු රටවල ස්ථානගත කරලා තිබුණා. මේ පිරිස අඩු කරපු බව අපිට පහුගිය දවස්වල අහන්න ලැබුණා. ඇයි මේ වගේ මොහොතක මේ වගේ තීරණයකට යන්නේ? මේක පැහැදිලි ඉතාම විවාදාත්මක සංවාදශීලී කාරණයක් ඔබතුමා මතු කරන කාරණය. දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදිහට විදේශ රැකියා ක්ෂේත්‍රයේ නියෝජනය කරන බලයලත් ආයතනයේ විදිහට මම ප්‍රකාශ කරන්නේ ආයතනික මතය. අත් වශයෙන්ම ආයතනික මතය තමයි විගමනික ප්‍රජාවට අවශ්‍ය සේවා සපයන්න තමයි ඔය 1994 දී අතිගරු ජනාධිපතිතුමා එකට ඒ කියන්නේ කම්කරු අමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩ කරන කාලෙදී මේ කම්කරු අංශ ස්ථාපනය කරේ. ඒ කම්කරු අංශ ස්ථාපනය කිරීමේදී පරමාර්ථය මේ පනතේ 1985 පනතෙම තියෙනවා මේම කරන්න ඕනයි කියලා. නමුත් 1994න් පස්සේ තමයි මේ විදිහට ඒ කියන්නේ ව්‍යුහගතව නිවැරදි දැක්මක් සහිතව කම්කරු අංශ ස්ථාපනය වෙන්නේ. ඒ ස්ථාපනය උනේ විගමනික ප්‍රජාව ප්‍රශ්න වලට මුහුණ දුන්න විදේශ රටවලදී ඒ අයට ඉතාම ඍජු මැදිහත්වීම් කරලා රාජ්‍යතාන්ත්‍රික අනන්‍යතාවයන් සහිත රාජ්‍යතාන්ත්‍රික සුදුසුකම් සහිත අය හරහා මේ සේවාව මැදිහත්වීම් සේවාව සපයන්නේ. එතකොට මේ සේවාව අපි අනාදිමත් කාලයක ඉඳන් සපයගෙන ආවා. නමුත් මේ මොහොතේදී සිද්ධ වෙච්ච කාරණය තමයි මේ කාරණේදී මේ කම්කරු අංශ නඩත්තු කිරීම සම්බන්ධ තිබිච්ච වියදම් ප්‍රශ්නය තමයි මෙතන මුල් උනේ. ඉතින් ඒක මුල් කරගෙන මේ වගේ දෙයක් කරන්න ඕනද කියන එක උචිත අනුචිත භාවයේ පිළිබඳව තවදුරටත් කල්පනා කරන්න ඕන. නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කැබිනට් අනුමැතිය ලබා දීලා තිබුණේ කිසිදු ආකාරයකට සේවාවන්ට හානියක් නොවන පරිදි කාර්ය මණ්ඩලය යම් ප්‍රමාණයක් වැඩි කියලා අපි හිතනවා නම් අඩු කරන්න කියලා. ඒක තමයි අනුමැතිය. එතකොට තාම පැහැදිලිව පෙනෙනවා දැන් මේ මොහොත වන විට ඒ වෙලාවේ ගත්තු තීරණයේදී අඩු කරපු ප්‍රමාණය නිසා විගමනික ශ්‍රමිකයන්ට සේවා සැපයීමේ ප්‍රශ්න දැන් ඇති වෙලා තියෙනවා. දැන් පසුගිය දින පවත්වපු වැඩසටහන මම සාමාන්‍යයෙන් අපේ ආයතනය නියෝජනය කරමින් තානාපතිවරු පත් වුණාම ඒ අයට ලබා දෙන පුහුණු වැඩසටහනේ සැසියක් කරන කෙනෙක් විදිහට සියලුම තානාපතිවරුන්ට මම විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳ කරපු සැසියේදී ඒ අය කියා සිටියා ඉතාම ඉක්මනින් ඒ අයට අවශ්‍යයි කියලා මේ කාර්ය මණ්ඩලයේ නැවත. මොකද පැහැදිලි ඔබ ඒ කියන්නේ මේක නැවත තහවුරු කර ගැනීම අවශ්‍යයි කියන කාරණේ ඔබ මතු කරන්නේ. අපි මේ වැඩසටහනේ අගට ඇවිල්ලා ඉන්නේ. රන්දනේ මැතිතුමනි
මේ මොහොතේ විදේශ රැකියා කරන පිරිස් ලංකාවට එන්න වැඩි පිරිසක් බලාගෙන ඉන්නේ කොයි රටවලද? ඔව් අපිට කටාර් රාජ්‍ය, දුබායි, අබුඩාබි නැත්නම් එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය, ඊට පස්සේ සෞදි අරාබිය, කුවේට් රට කියන රටවල් තමයි සාමාන්‍යයෙන් 5000, 6000, 7000 කියන සංඛ්‍යාවලින් ඉන්නේ. එතකොට මේ ඒ රටවල් වලින් දැන් ගුවන් යානා පහසුකම් තියනවද ලංකාවට එන්න? ඔව් මේ රටවල් අත වශයෙන්ම මේ රටවල් ලබා දීලා දෙනවා. ඒ රටවල් වලම ගුවන් යානා යම් පිරිස් වලට ඒ රට විසින් ගුවන් ටිකට්පත් ලබා දීලම ගෙන්වා ගැනීමට. ඒ කියන්නේ සමහර රටවල් වල තියෙන රඳවා ගැනීමේ කඳවුරු ඒ අයට හිස් කරන්න ඕන හැකි ඉක්මනින්. ඒ වගේම වීසා අවසන් වෙච්ච අයට තවදුරටත් වීසා ලබා දීමේ හැකියාවක් නැති නිසා හැකි ඉක්මනින් ඒ අය රටෙන් පිටත් කරන්න ඕන. සමහර රටවල් ඒ රටවල් වල තියෙන අභ්‍යන්තර නීති රීති අනුව දඩ මුදල් අය කරනවා කොන්ත්‍රාත් කාලේ නෙමෙයි වීසා කාලේ අවසන් වෙච්ච අයට. ඒ නිසා දඩ මුදල් ගෙවන්න විදිහක් නැහැ. නිසා ගෙන්වා ගැනීම කරන්න ඕන. දැන් අපි ඇත්තටම ජාතික කොවිඩ් කමිටුව නියෝජනය කරනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ සම්බන්ධයෙන් මම පෙනී සිටිනවා. අපි ඊටාම පැහැදිලිව මේ දැනුම් දීලා තියෙනවා. කොච්චර ඉක්මනින් කඩිනමින් මේ අය ගෙන්න ගන්න අවශ්‍යද කියන එක පිළිබඳව. ඒ නිසා ජාතික කොවිඩ් කමිටුවත් මේ අවස්ථාවේදී ඊටාම සක්‍රීයව මේ පිළිබඳව මැදිහත් වෙනවා. වෙනත් විකල්ප ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට නැත්නම් මේ දැනට පවතින ක්‍රමයට වඩා වෙනස් විදියට හිතලා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වැඩි කරන්න. අපි කෙටියෙන් සාකච්ඡා කළ යුතුව තියෙනවා දැන් පිටරට ඉඳලා ආපු පිරිස ලංකාවට ආපු පිරිස මේ අයට මේ නිපුණතා සහතික බලපත්‍ර ලබා දීම මේක කොහොමද කරන්නේ? මේක තමයි මම කිව්වා කාරණා තුනේ වැදගත් කාරණා තුනෙන් එකක් තමයි මේ කුසලතා සහිතව ඒ රටවල් වල සේවා ස්ථානවල නිපුණතා ලබාගත්තු අය ලංකාවට අවිල්ලා ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ට ලංකාවේ රස්සාවක් කරන්නත් නැවත පිටරට යන්නත් අපි ඒගොල්ලන්ව සහතික කරන්න ඕන. ඒකට තියෙනවා ත්‍ෘතික හා උද්දී අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ක්‍රමවේදයක්. ඒ තමයි RPL කියලා කියන්නේ. ඒ කියන්නේ recognition of prior learning. මේගොල්ලන්ගේ අත්දැකීම් ඔක්කොම එක මට්ටම් වලින් අගයීමට ලක් කරලා සහතිකයක් නිකුත් කරනවා. එතකොට ලෝකේ ජාත්‍යන්තරව පිළිගත් අර සුහුරු කුසලතා සහතිකයක්. දැන් ඒ කියන්නේ ඒක ලොකු කඩදාසියක් නෙමෙයි. තමුන්ගේ මේ පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් බොහොම ස්මාර්ට් කාඩ් එකක්. එතකොට මේ සුහුරු සහතික කාඩ් පත්‍රය නිකුත් කිරීමට මේ ආයතනත් එක්ක දැන් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ලෝකේ ව්‍යාපාරිකයෝ ලෝකේ සේවා යෝජකයෝ මේක ඉල්ලා සිටිනවා. කරුණාකරලා මෙවැනි එකක් අපිට එවන්න මෙයාගේ සුදුසුකම් ජාතික මට්ටමින් පරීක්ෂා කරන්න කියන එක. දෙවෙනි කාරණය තමයි විදේශ නියුක්ති කාර්යාංශයත් අමාත්‍යාංශයත් දැන් මේ ආපසු පැමිණ ලංකාවේ ස්වයං රැකියා කරන්න කැමති අයට රුපියල් 50000ක මුදලක් outright ඒ කියන්නේ ඒක නැවත ගන්නෙ නැතිව ඒ අයගේ ව්‍යාපාර ආරම්භයට අවශ්‍ය කරන ප්‍රාග්ධනයක් සැපීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න දැන් කටයුතු ලෑස්ති කරලා තියෙනවා. රන්දනේ මැතිතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට.